ආයුබෝවන් සුබ දැසනක් ඔබට. අද මැයි මාසේ 4 වෙනිදා වෙසක් සතිය අදින් ආරම්භෙනවා. වෙසක් සතිය අදින් ආරම්භෙන බව අරුණ පුවත්පත අනිත් පුවත්පත වගේම අපිට මතක් කරලා දෙනවා. වෙසක් සතිය අදින් ආරම්භෙන්නේ අපේ බෞද්ධකම මනින්න, අපේ හදවතේ තියෙන බෞද්ධකම මනින්න, අපි කොතරම් බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවද කියලා මනින්න. ඒ අනුව අරුණ පුවත්පත කියන විදියට වෙසක් සතිය අදින් ආරම්භෙයි. ජාතික වෙසක් සතිය අද ආරම්භ වෙනවා. ලබන 8 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. වෙසක් සතියට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය උත්සවය ලබන 7 වෙනිදා හොරණ ඔලබඩුව රජ මහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. මෙවර වෙසක් උත්සවය දාන සීල භාවනාවලට මුල් තැන දෙමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සමරන්න කියලා තමයි ත්‍රිනිකායක මහානාහිමිවරුන් වගේම අග්‍රාමාත්‍යවරයාත් ඉල්ලා සිටියේ. ඒ අනුව පිරිස එකතු වෙලා කොඩිවැල් දාන්න, දන්සැල් දෙන්න, වෙසක් කූඩු හදන්න ඒවා මේ වෙසක් එකට තහංචි. අපි කොහොමද එතකොට අපේ බෞද්ධකම් පෙන්වන්නේ? අපේ බෞද්ධකම පරීක්ෂාවට ලක් කරන මොහොතක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපේ හිතේ බෞද්ධකම තියනවද කියලා ප්‍රශ්නයක් නැගෙනවා. ඊයේ අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊයේ ඉරිදා අරුණ පුවත්පත පිටු දෙකක ලිපියක් පළ වෙනවා. ඒ තමයි නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල් ද සිල්වා මහත්මයා සමග කළ සාකච්ඡාවක්. වැලිසරට වෛරසය සපත්තුවකින් ආවාද කියන මාතෘකාවේදී මෙන්න අපේ බෞද්ධකම මනින අවස්ථාවක් උදා වී තිබෙන බවට සාක්ෂි. හලාවත සෙබළුකුගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තියලා බෞද්ධ අපි වතුර ගන්න ගිය සෙබළුන්ට ගම්මු විරෝධය පාලා, වතුර ගන්න ගියපු සෙබළුන්ට ගම්මු විරෝධය පාලා. මේ තමයි අපි. අපට ලැබුණු ආරක්ෂිත කබාත් වෛද්‍යවරුන්ට දුන්නා. නාවික හමුදාපතිතුමා කියනවා හැබැයි මතක තියාගන්න ඊළඟට එන ගම් වතුරනොත් ඔබේ ජීවිත බේරගන්නේ අපි නාවික හමුදාව. එදාට ඔබ අපිට අද මෙහෙම සැලකුවා කියලා නාවික හමුදාව හිතන්නේ නැහැ. අපිට අපව පරීක්ෂා කරගන්න අවස්ථාවක් උදා වෙලා අද මුද්‍රිත පුවත්පත් තියෙනවා, පුවත්පත් තියෙනවා. ඒ වගේම ඊයේ ඉරිදා දවසට මුද්‍රණය කරපු පත්තරත් අද තමයි වෙළඳ පොළට එන්නේ. ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. ආයිබෝන් ප්‍රසාද්. ආයිබෝන්. සුබ දැසනක්. ඉතින් වෙසක් සතිය අද ආරම්භුණා. වෙසක් සතිය ගැන කතා කරද්දී දිනු විශ්ව දැනට අර ඉල්ලීමක් කරලා තිබුණා මේ නිවසින් වෙසක් සමරන්න කියලා. ගැටලුවක් නෑ අපි අවුරුදු සමරුවා. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් අපි වෙසක් කූඩු ඒ වගේම බල්බ් සහ වෙසක් කාඩ්පත් වගේ දේවල් වලට ඒ වෙරෙන්දන්ට ගෙවල් ළඟට යන්න අවසර ලබා දෙලා තියෙන බුදු සසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහත්මයා කිව්වා ඕන්ට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඉන්දියානීති බලපත් අරගෙන ගිහිල්ලා අර දැන් එළවලු වෙලෙන්දන් පළතුරු වෙලෙන්දන් මාළු වෙලෙන්දන්ගෙන් ඒ වගේම වෙසක් සැරසිලිත් ඔබේ නිවසටම ගේනවා. කැමති අයට පුළුවන් ඔවුන්ගෙන් ඒවා මිලදී අරගෙන තමන් පුළුවන් ආකාරයෙන් වෙසක් සමරන්න. ඔව්. හැබැයි මේ අද ලංකාදීප පත්තරේ ඊයේ ලංකාදීප පත්තරේ තිබුණා ඒ.ඩී. රංජිත් කුමාර මහත්මයා මේ ලස්සන ලිපියක් ලියලා තිබුණා මීට කාලයකට කලින් කොහොමද මේ වෙසක් එක සමරුවේ කියලා. වෙසක් සැරසිලි කඩින් ගන්න ඕනේ නැහැ. පුළුවන් විදිහට ගෙදර හැමෝම මේ දවස්වල ගෙදරනේ ඉන්නේ. ඒ නිසා කට්ටියම එකතු වෙලා තියෙන දේවල් පාවිච්චි කරලා පුළුවන් වෙසක් සැරසිලි කරන්න. ඊට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන එක තමයි වටින්නේ. ඒ වගේම සමහර තැන්වල නොදැනුවත්කමින් මේ දන්සල් දෙන්න වගේ සූදානම් වෙනවා කියලා ආරංචියක් තියෙනවා. දැන් පොලිසිය කියනවා ඒ වගේ දේවල් දෙන්න එපා. මොකද සමහරුන් ගෙදර ඉස්සරහා දෙනවනේ. කෝපි දන්සල්, බීම දන්සල් වගේ දේවල්. ඒ වගේ දේවල් කරන්න බෑ. මම හිතුවා ඔබගේ ඒ කියන්නේ පුතාත්මභාවයේ සත්භාවයේ තියෙන මේ පරිත්‍යාග ශීලීත්වය අපි දන්නවා. අපි ගරු කරනවා. සමහර ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට එහෙම දන්සල් ලබා දෙන සමහරුන් සූදානම් වෙනවා කියලා ආරංචි. නමුත් දුරස්ථභාවය ඉතාමත් වැදගත් බව අමතක කරන්න එපා. ඔව්. විශේෂයෙන්ම නීතිඥ අජිත් රෝහණ මහත්මයා සඳහන් කළ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙසක් කාලෙදී තැන රංචු ගහන්න පටන් ගත්තොත් නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා කියලා. කොවිඩ්-19 කොහොමද ලෝකේ තත්ත්වය අපි වාර්තා කරන්න කැමති. අද අරුණ පුවත්පත සුපුරුදු පරිදි ඔවුන් යාවත් කාලීන කරන ලෝපුරා තත්ත්වය ලෝපුරා කොවිඩ් රෝගීන් 35,13,225ක් වාර්තා වෙනවා. මරණ 2,45,493 මෙන්නතන් 2,45,493 කියලා කියන්නත් පුළුවන්. ගණන් භාෂාවෙන් ගත්තොත් වාර්තා වන රෝගීන් අනුව ඇමරිකා එක්සත් ජනපදයේ තමයි ඉහළින්ම ඉන්නේ. ඔවුන් මිලියනය ඉක්මවා ගියපු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා කරනවා. ලක්ෂ 11,65,868 දෙනෙක් වාර්තා වෙනවා.
විශේෂයෙන්ම මේ ලයිස්තුව දිහා බලුවහම පේන දේ තමයි චීනය වැඩිපුරම ආසාදිත රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව තියෙන ලයිස්තුවේ මුල් 10න් ගිලිහිලා තියෙනවා. ඒ කියන්නේ චීනය අභිබවා තුර්කිය, ජර්මනිය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, ස්පාඤ්ඤ වගේ රටවල් විශේෂයෙන්ම යුරෝපා රටවල් ඉස්සරහට අවිල්ලා තියෙනවා. වැඩිම මරණ ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන්නේ 67552ක්. ඉන්දියාවේ ඊයේ මරණ 100ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තවත් වාර්තාවත් වෙන දෙස් ප්‍රවෘත්තිවල දැන් මේ ඉබෝලා ඒ කියන්නේ මේ රෝගයට දුන්න, ඒ වෛරසයට දුන්න එන්නත බොහෝ විට මේකට සාර්ථක වෙයි කියලා ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසක් මත පළ කරලා තියෙන බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් සමග කරපු පරීක්ෂණයක. ඒකගේ ඔවුන් දැන් ඉබෝලා එන්නත කොවිඩ් වලදීච්ච 1000කට අත්හදා බලලා තියෙනවා. දැන් ලෝකේ ඊටාත් හොඳ ප්‍රතිචාරයක් තියෙනවලු. ඒ කියන්නේ රිමෙන්සිවි කියන මේ එන්නත මෙය කුඩා ළමුන්ට සහ ගැබිණි මව්වරුන්ට කොවිඩ් වැළඳුණු එංගලන්තේ ලබා දීලා තියෙනවා. උන් කියන ඊටාත් හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන්. ඇතැම් විද්‍යාඥයින් කියනවා දැන් ඊයේ මාධ්‍යවල වාර්තා කරා මේක විශ්මිත ඖෂධය කියලා මේ අවස්ථාවේ ලෝකේ හඳුන්වන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒක පරීක්ෂණ මට්ටමේ තිබිලා දැන් අත්හදා බලලා හොඳ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා මෙවැනි එන්නතක් හෝ ඉක්මනටම ලෝක අනිත් රටවල් වල ලබා දීලා මේ වෛරසයෙන් ඉක්මනටම ගැලවෙන්න හැකියාව ලැබෙන්න කියලා. පැහැදිලිවම කොවිඩ් ශ්‍රී ලංකාවේ තත්ත්වය කොහොමද කියලා වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. තහවුරු කරන ලද ආසාදිතයන් සංඛ්‍යාව 718යි, සුවය ලැබූ ගණන 184යි, රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 527යි. ඔවුනුත් නිරෝගී වෙත්වා. වැඩිවීම 13යි. ඒ කියන්නේ ඊයේ දවසේදී රෝගීන් 13 දෙනෙක් වාර්තා වෙන බව ලංකාදීපේ කියන්නේ. සැකමත වෛද්‍ය අධීක්ෂණය යටතේ 176 දෙනෙක් ඉන්නවා. මරණ සංඛ්‍යාව 7ක් වාර්තා වුණා. ආසාදිතයන් 184කට සුව වී ඇති බව අද මව්බිම පුවත්පතත් නැවත මතක් කර දෙනවා අපිට. ආසාදිතයන් 184 දෙනෙක් සුව වෙලා ගෙදර ගිහිල්ලා 527ක් රෝහලේ, මුළු ගණන 718යි. හැබැයි මේ රෝගිය වැළඳිලා සුව වෙච්ච ජාල ප්‍රදේශයේ රෝගියෙක්ට නැවත වතාවක් රෝගිය එහෙම නැත්නම් මේ වෛරසය ආසාදනය වෙච්ච පුවත වාර්තා වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් හිතන්න පුළුවන් කමක් නැහැ අපි ආරක්ෂිතයි කියලා. හැබැයි මේ මට්ටමට අපිට මර්ධනය කරගන්න, පාලනය කරගන්න පුළුවන් උනේ එක පැත්තකින් සෞඛ්‍ය අංශවල කැපවීම, ආරක්ෂක අංශවල කැපවීම, විශේෂයෙන්ම නිරෝධායන ක්‍රියාවලිය ඊටාම සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච නිසා රෝගයේ පැතිරීම පාලනය වුණා. ඒකේ ගෞරවය යුද හමුදාපතිතුමාට හිමි වෙන්නට උන. අපිට පුළුවන් වෙයි මේ මොහොතේදී ලයිව් වීව් තාක්ෂණ ඔස්සේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයාව සම්බන්ධ කරගන්න. ආයුබෝවන්, සුබ උදෑසනක් ඔබතුමාට. ආයුබෝවන්, සුබ උදෑසනක්. ඔව් බුදුදෙනාටම. සතියන්තයක් ගෙවුණු ඔබතුමාට නම් සතියන්තයක් කියලා විශේෂයක් නැහැ. ඊයේ දවසේ මොකද වාර්තා වෙන තත්ත්වය කියලා අපි දැනගන්න කැමතියි. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ ආසාදිතයන් 13 දෙනෙක් සොයාගනු ලබනවා. ඒ 13 දෙනා ඇත්තටම 13 දෙනාගෙන් 11 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතු වීරෝදාර රණවිරුවන් 11 දෙනෙකු මේ ආකාරයෙන් සොයාගනු ලබන්නේ. ඒ වීරෝදාර රණවිරුවන් 11 දෙනා නාවික හමුදා කඳවුරේ සේවයේ ගොස් නැවත කඳවුරට පැමිණ සිටපු අයවලුන්. ඊට අමතරව තව එක් පුද්ගලයෙක් නාවික හමුදා වීරෝදා රණවිරුවෙකුගේ සමග ඇසුරු කරපු පවුලේ සම්බන්ධ වෙච්ච එක් පුද්ගලයෙක්. ඒ වගේම තවත් එක් පුද්ගලයෙක් කෙරොළපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුකු සමග ඇසුරු කිරීම වෙනුවෙන් මේ ආකාරයෙන් ආසාදයට පත්වෙච්ච බවක් තමයි පේන්න තිබෙන්නේ. ඉතින් මේ අනුව 13 දෙනෙක් මේ ආකාරයෙන් ආසාදයට පත් වෙනවා. චීන කාන්තාව හැරුණු කොටගෙන 717 දෙනෙකු මේ දක්වා ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයෙන් ආසාදිතයන් සොයාගත්තා. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම වැදගත් කාරණා 184 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබලා තම නිවෙස් බලා ගොස් තිබෙනවා. ඉතින් මේ අනුව ලංකාව තුළ දැනට ඉන්න සංඛ්‍යාව තමයි වැදගත් වෙන්නේ 526 දෙනෙකු. ඒකෙමුත් බහුතරයක් ඇවිල්ලා අපගේ වීරෝදාර නාවික හමුදා සෙබළුන්. මෙහි වැදගත්කම ඇවිල්ලා පිටතින් නෙමෙයි අපි සොයාගන්න ලබන්නේ මේ ඔක්කොම යම්කිසි අපගේ අපි එකම කොට්ටාසයකින් හොයාගන්නේ විවිධ ප්‍රදේශවලින් නෙමෙයි. අපි ඔබ දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා ආකාරයෙන් රජයේ විසින් කරගත්ත ඒ නිරෝධායන ප්‍රතිපත්තිය අනුව තමයි අපි ඉස්සෙල්ලා පටන් ගත්ත නිවෙස්වල නිරෝධායනය කරන්න. ස්වයං නිරෝධායනිකව පසු කාලීනව නිරෝධායනය යම්කිසි පුද්ගලයක ආසාදිතය වුණා නම් අපි වහාම ඒ ආසාදිත උත් පුද්ගලයාගේ සියලුම අයවලුන් ඇසුරු කරපු සියලුම අයවලුන් අපි රැගෙන ගොස් අපගේ ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල
නිරෝධායන කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. ඉතින් ඒකින්ද තමයි අපිට හැකියාවක් ලැබිලා තිබෙන්නේ පසුගිය දින කීපෙදී නාවික හමුදාව අපගේ විරෝධා රණවිරුවන් සම්බන්ධයෙන් කීප දෙනෙක් ආසාදිතුනා මේ තත්ත්වය. නමුත් ඒක අපි මේ ඉතාමත් කෙටි කාලයකින් අපිට මේ ආකාරයෙන් මේ දක්වා පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඔව් ඒ කියන්නේ මේ වෙනකොට තත්ත්වය අනුව වසංගතයේ පාලනය කිරීම 100ට අරගෙන තියෙනවා. ඒ කියන්නේ සුබවාදී ප්‍රතිඵලයක්. එහෙම නේද යුද හමුදාපතිතුමනි? අනිවාර්යයෙන්ම අපි හැමදාම අපේ අතට ගත්තා. අද ඊයේ නෙමේ. නමුත් මම හිතන්නේ ගොඩාක් ඔබතුමා අහන්නේ නැත්තේ නාවික හමුදාවේ සම්බන්ධයෙන් අපගේ විරෝධාර රණවිරුවන්. ඉතින් අප දන්නවා විරෝධාර රණවිරුවන් තම රාජකාරිය කරන්න කියලා මේ තත්ත්වයට ඇති වුණා. නමුත් අපි ඒක ඉතාමත් කෙටි කාලයකින් පාලනය කරන්න ඕන. ඒකයි සියලුම අයවලුන් කඳවුරු වලට කැඳවුවා. රජය ගත්තේ තීරණයක් අනුව අපි සියලුම අයවලුන් කඳවුර ඇතුලේ තියාගෙන ඉතින් කඳවුර ඇතුලෙන් දැන් එනවා නම් එන්නේ නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයක් තුල තමයි සියලුම අයවලුන් මේ ආකාරයෙන් සොයාගන්න ලබන්නේ. දැන් අර හමුුණ එකම සිවිල් පුද්ගලයා වුණත් ඔවුත් නිරෝධායන කරමින් පවතිදී තමයි මේ ආකාරයෙන් ආසාදිත පුද්ගලයෙක් බවට පත්වන්නේ. ඒකින්ද සමාජය තුළින් අද දිනේ මේ ආකාරයෙන් කිසිදු පුද්ගලයෙකු වාර්තා වෙන්නේ නැහැ. ඔව් නිරෝධායන කඳවුරු පිළිබඳව ප්‍රශ්නයක් නගන්න හිතුවා. මේ මුස්ලිම් ජාතිකයන්ගේ ඉස්ලාම් භක්තිකයන්ගේ උපවාස කාලය ඔවුන්ට ඒ සඳහා කොහොම පහසුකම්ද සැලසෙන්නේ මේ නිරෝධායන මධ්‍යස්ථානවල යුද හමුදාපතිතුමනි? මේක ඉතින් අහන්න ඕනේ ඕන් ගිහිල්ලා ඉවරුනම් පස්සේ තමයි ඒ කට්ටියම අහන්න ඕනේ. අපි ගැන කියා ගැනීම අවශ්‍යතාවයක් නැහැ. අපිට තේරෙනවා අපේ ශ්‍රී ලාංකික අපේගේම ශ්‍රී ලාංකිකයන් මේ ආකාරයෙන් අපි විවිධ ආගම් කුල ભેදවලට අයත් පුද්ගලයන්. නමුත් අපි හැම දෙයකටම ගරු කරනවා. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව තුලත් මේ ආකාරයෙන්ම සියලුම අයවලුන් ජන කොටස් නියෝජනය කරනු ලබනවා. අපි දන්නවා අපගේ ඒ අනුව අපි පිළිපැදිය යුතු යම් යම් කරුණු කාරණා තිබෙනවා. අපගේ ඒ දේවල් ඒ ආකාරයෙන්ම පිළිපදි හැකි ආකාරයෙන් ඔවුන්ට සියලුම පහසුකම් අපි සපයලා තිබෙනවා. අපි අපේ නිරෝධායන මධ්‍යස්ථාන ආපු පුද්ගලෙක්ට අනිත් පුද්ගලයෙක් කතා කරන්න Wi-Fi සපයපු නිරෝධායන මධ්‍යස්ථාන තිබෙන අපි ඔවුන්ට සියලුම පහසුකම් පාන්දර උදේ නැගිට්ටම ඔවුන් 3ට ඒ පාන්දර නැගිට්ටම ඔවුන්ට ආහාර සැපීමත් බ්‍රේකින් ෆාස්ට් කියලා කියනවා. අපේ මුස්ලිම් අපගේ සහෝදරයන් ඔවුන් සන්ධ්‍යා භාගයේදී ඒ කරන ක්‍රියාවලියට අපි ඒ ආකාරයෙන් ආහාර සැපීමත් ඒ සියලුම පහසුකම් අපි ඔවුන්ට ලබා දෙනවා. ඔවුන් නිවසේ සිටිය ආකාරي නිවසදී අපිට නිවසම කරන්න හැකියාවක් නැහැ. නමුත් ඔවුන්ගේනුත් අසා බලලා අපි මේ ඔවුන්ට කළ හැකි උපරිමය අපි කරනු ලබනවා. යුදමතුනේ දැන් අපි දන්නවා දැන් ඔබතුමන්ලගේ කාර්යභාරය ඉතාමත් විශිෂ්ටයි. ඒක ලෝකයේ මැගීමට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඇත්තට වෙබ් අඩවි වල පළ වෙනවා වාර්තා ලෝකයෙන්ම දෙවෙනි ස්ථානයේ ශ්‍රී ලංකා යුද හමුදාව පත් වෙලා තියෙනවා මේ කරන ක්‍රියාවලියේදී ඔවුන්ගේ ඉදිරියෙන් ඉන්නවා කියලා. මේ ගැන ඔබතුමාට යමක් ප්‍රකාශ කරන්න පුළුවන් මේ ප්‍රතිචාරය සම්බන්ධයෙන්? මෙහෙමයි හදිසි ආපදා කණ්ඩායම් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේට රෙජිස්ටර් වෙන්න හැකියාවක් තිබෙනවා. ඉතින් ලෝකයේ මේ ආකාරයෙන් ලෝකෙම විවිධ කණ්ඩායම් රටවල් 16ක් පමණ මේකට සම්බන්ධ වෙලා තියෙනවා. හමුදාවක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙජිස්ටර්ලා පිළිගන්න දෙවන රට හැටියට තමයි ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඊට ඉස්සෙල්ලා තායිලන්තයේ මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම ක්ෂණිකව ප්‍රතිචාර දක්වන හදිසි ආපදාවලට කටයුතු කළ හැකි කණ්ඩායමක් සිටින වෛද්‍ය කණ්ඩායමක් සිටින හමුදාවක් හැටියට ශ්‍රී ලංකා යුද හමුදාව තමයි දෙවෙනි හමුදාවක් හැටියට සඳහන් වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ. මේදී වැදගත්කම ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයක් නම් පැයක් වගේ කෙටි කාලයක් තුල රෝහලක් ඉදි කරලා රෝහලක් තුල ප්‍රතිකාර කරන්න තරම් දක්ෂතාවයක් තියෙන හැටි ඒකයි ඒ කට්ටියගේ මිනුම් දණ්ඩ තිබෙන්නේ. ඒ අනුව අපි ඒ තත්ත්වය ඇති කරගෙන තිබෙනවා. ඔබ දන්නවා කෙරවල පිටියේ මේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් අපි දින 5ක් වැනි කෙටි කාලයක් තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයට රෝහල් මුළු ලංකා පුරාම අලුත් හදියා කිරීමට ත්‍රිවිධ හමුදාවම ක්‍රියා කරනු ලැබුවා. ඉතින් එවැනි හමුදාවකට මේ දෙකත් මහ දෙයක් නෙමෙයි කියන එක තමයි මම දකින්නේ.
ඉතාමත් සතුටට කාරණක් ස්වාධීන රූපාන සූපතනවා ඒ හිමිව සම්බන්ධයෙන් තවත් කාරණා දැනගන්න කැමතියි. දැන් ගම්මාන කිහිපයක් ඊයේ විවෘත කිරීමටපත් වුණා. ඒ වගේම සෞඛ්‍ය අංශය කියන්නේ වසංගත රෝග විද්‍යාංශයෙන් කියනවා පොකුරු වශයෙන් හමුවීම දැන් නතර වෙලා තියෙන කියලා. මේ කාරණා දෙක ගැනත් ඔබතුමාගේ යමක් දැනගන්න කැමතියි. ඔව් මෙහෙමයි. ඉතින් ගම්මාන අකුරණ ගම්මානය අකුරණ නගරය සම්පූර්ණ විවෘත කරනු ලැබුවා. ඒත් එක්කම පන්විල සහ චීන කොටුව කියන වේරුවල ප්‍රදේශයේ පුදකලා කරලා තිබ්බා ගම්මාන දෙකක්. ඒ දෙකත් රජය විසින් විවෘත කරනු ලැබුවා. ඒකයි ඒ සම්බන්ධයෙන් කිය හැක්කේ. නමුත් ඔවුන්ට අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා පුදකලා ගම්මාන බවට විවෘත කරත් තවදුරටත් මේක රැකගන්න කියලා. මොකද ශාරීරික සුවදාස්ත භාවයන් ඒවා තියාගන්න ඕනේ. නැත්නම් මේක අපි බලාපොරොත්තු වෙන පැත්තකට යාමට හැකියාවක් තිබෙනවා. රට තුල තවමත් කොවිඩ් මේ වෛරසය තිබෙන බැවින් ඊට අමතරව ඕකයි ඒ දෙක සම්බන්ධයෙන් දැනුම් දෙන්න තවත් මොනවත් ඔබට අහන්න තිබෙනවද? ස්තුතියි යුද හමුදාපතිතුමනි, බොහොම ස්තුතියි මේ වගේ උදේ පාන්දර අපට ලයිව් තාක්ෂණ ඔස්සේ කාලය මිටංගු කළාට. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා සහ ගෞරව කරන ඔබතුමා හැම විටම කියන්නේ අපේ වීරෝදාර රණවිරුවන් කියලා. ඒක ඇහෙද්දි මේ සටනට නායකත්වය දෙන ඔබතුමාගේ හඬින් ඒක ඇහෙද්දි ඒ සටනට සහභාගී වෙලා තියෙන සියලුම වීරෝදාර රණවිරුවන්ට එක ශක්තියක්, ඒ වගේම අපිටත් මහත් ගෞරවයක් ඇති වෙනවා. බොහොම ස්තුතියි ඒ පූර්වාදර්ශය ලබා දීම පිළිබඳව. අපි සුදානම් ඊළඟට පුවත්පත් වාර්තා කරන සෙසු පුවත් සිරස්තල වෙත අවධානය යොමු කරන්න. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාගේ ප්‍රකාශයක් මව්බිම කියනවා කොරෝනා ගැන දැන්ම අනාවැක කියන්න බෑ. සාමාන්‍ය ජන ජීවිතය පටන් ගත යුත්තේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව යටත්ව ඒ අනුව ඒ සෞඛ්‍ය උපදෙස් මේ වෙනකොට සකස් කරමින් පවතින බව වාර්තා කරනවා. බස්නාහිර පළාතේ කොරෝනා තත්ත්වය පාලනයට යටත් කොට ඇති බවත් පාලනය අපාතයෙන් ගිලිහි නොමැති අතර පාලනය අපාතට ගෙන ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව PCR පරීක්ෂණ දෛනිකව සිදු කරන සාමාන්‍ය ප්‍රමාණය 1500 මට්ටමකට අඛණ්ඩව පවත්වා ගෙන ලබන අතර පරීක්ෂණ වලට ලක් කරන්නේ කුමන කණ්ඩායම්ද යන්න එළඹෙන තත්ත්වයන් අනුව තීරණය කරනු ලබන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටිනවා. අවශ්‍යතාවක් මතුවුණොත් මේ PCR පරීක්ෂණ සංඛ්‍යාව 3000 දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කරනවා. දිනසුදා හිතා වැදගත් දෙයක් තමයි දැන් යුද හමුදාපතිතුමා කිව්වා පාලනය අපි අරගෙන තියෙන කියලා. දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. මම කියන්නේ ඒ වගේ වගකීමකින් ඒ නිලයන්දරණ අය දැන් රජය ප්‍රකාශ කරන පාලනය අතර අරන් තියෙන මෙහෙම වගකීමෙන් ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත්. දැන් ජනතාවට ඔබට අපිට තමයි දැන් තියෙන ඉතිරි වගකීම. ඒ වගකීම බාරවන් තියෙන ඒ වගකීම සඳහා අපි සහයෝගය ලබා දෙන්න ඕනේ. ඔව්. විශේෂයෙන්ම දිනමන පුවත්පතත් වාර්තා කරන තිබුණා රාජ්‍ය බුද්ධ්‍යංශ කියා සිටිනවා අපිටම ආවේනික ක්‍රමයකට අනුව මේ හැමර් ඇන්ඩ් ඩෑන්ස් කියන ක්‍රමවේදයේ ඒ තියරි එක පාවිච්චි කරලා සියලුම ආසාදිතයන් සහ ඔවුන් සමග ගැටිච්ච උදවිය හොයාගෙන තිබෙනවා. මේකත් එක්ක අපිට විශ්වාසය ඇති කර ගැනීම ඉතාම වැදගත්. ඒ කියන්නේ මේක කොහොම හරි ආණ්ඩුව ගොඩදාවි සෞඛ්‍යංශ ආරක්ෂකංශ මේ ක්‍රියාදාමයට ගොඩදාවි කියන විශ්වාසය තියාගෙන මේ කියන ක්‍රමවේදය අනුව මේ උපදෙස් ටික හරියට පිළිපැද්දොත් අපිට ඉතාම ඉක්මනින්ම සරල එහෙම නැත්නම් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න නැවත වතාවක් අවස්ථාව ලැබේ. පුවත් ගොඩක් තියෙනවා. ඉස්කෝලේ පටන් ගන්න කවද්ද කොහොමද කියන කාරණාවක් තියෙනවා. අපි සූදානම් ඊට කලින් විරාමයක් ලබන්න. දැන් ලබන සතියේ ඉඳලා ඉස්කෝලේ යන්නද බලාගෙන ඉන්නේ. ලබන සතිය කියන්නේ 11නේ. උදේ නැගිටින්න වෙයි අය. එතකොට දැන් 11 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවානේ. පාසල් අරින්නේ සෞඛ්‍ය උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපිරු මහත්මයා කියනවා ඒ අනුව පාසල් නැවත විවෘත කරන දිනේ සෞඛ්‍ය අංශවල සහ කොරෝනා මර්ධන කාර්යසාධක බලකායේ උපදෙස් සහ නිර්දේශ මත දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා. මොකද මැයි 11 වනදාට පාසල් විවෘත කිරීමට තීරණය කර තිබුණත් අවසන් තීරණය නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්නේ මේ නිසි උපදෙස් ආවට පස්සේ කියලා. රුපියල් 5000 දීමනාව ලක්ෂ 50කට මේ වෙනකොට ලබා දීලා තිබෙනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා මේ වෙනකොට ලක්ෂ 50ක පිරිසක් පසුගිය මාසය තුල රුපියල් 5000 දීමනාව ලබන්නට සුදුසුකම් ලැබුවා. ඒ වගේම එය මැයි මාසයේ සඳහාත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන. ඒ කියන්නේ මැයි මාසෙටත් ඒක ලබා දෙන්න ජනාධිපතිතුමා තීරණය කළා. ඒ අනුව මව්බිම් පුවත්පත කියනවා 5000 දීමනාව මැයි මාසයේදීත් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒක හොඳ තීන්දුවක්. නමුත් ඒක ලෙහෙස පහසු දෙයක් නෙවෙයි. මේ අවස්ථාවේ රට වෙනුවෙන් කරන්නේ මොකද දන්නවා අඩු ආදායම්ලාභී ජනතාව, දිරුන් ජනතාව, සමෘද්ධ ජනතාව, ඒ වගේම දෛනික ආදායම් මාර්ග අහිමි වෙච්ච ජනතාව වෙනුවෙන් තමයි මේ දෙක කරන්නේ. මම හිතන්නේ විශාල කැපකිරීමක්. මම හිතන්නේ මාස දෙකකට ලක්ෂ 50කට රුපියල් 5000 ගානේ ලබා දෙන එක පහසු කාරණයක් නෙවෙයි. මත රජයේ අමාරුවේ
මම හිතන්නේ භාණ්ඩාගාර ජම්ම අරුදු තියෙන මොකද රජයේ තියෙන ආදායම් මාර්ග බොහොමයක් නැවතුණා දිනුෂ තියෙන්නේ. ඔව්. අද දිවෙන පුවත්පතට ශාම්නුවන් ගණේවත්තත් වාර්තා කර තිබුණා මහා භාණ්ඩාගාරයේ මූල්‍ය ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා කියලා. ඒ අනුව බිලියන 120 දක්වා රජයේ ආදායම අඩු වෙලා තියෙනවා. මේ ආදායම අඩු වෙච්ච මට්ටමකදී තමයි තවදුරටත් මේ මාසයේ සඳහා රුපියල් 5000 දීමනාව ලබා දෙන්න කියලා රජය තීරණය කරන්නේ. අනුව වෙසක් පොයට කලින් කොහොම හරි ආබාධිත වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම මේ රුපියල් 5000 දීමනාව ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. දැන් පළවෙනි පියවර ක්‍රියාත්මක වීමේදී යම් ගැටලු ඇති වුණා. රජයේ නිලධාරීන්ටත් දැන් අත්දැකීම් තියෙනවා. ඔබටත් අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඒ ගැටලු මේ වතාවේ සිද්ධ වෙන එකක් නෑ. කලබල කරගන්න ඕන වෙන එකක් නෑ. මම රුපියල් 5000 දීමනාව ලබන්න සුදුස්සෙක්ද කියලා තීරණය කරලා අයදුම් කරන්න ඔබට ලැබේවි. අකුරණ බේරුවල මරදාන වැසුණුගම් යලි අරි මාසයක්ම වෙහෙලා තිබ්බා. අපි දැක්කා කොහොමද මේ ඇරලා වහලා තිබිච්ච ගම්වල උදවිය නැවත විවෘත කරන අවස්ථාවේදී සෞඛ්‍ය අංශ වලට ආරක්ෂක අංශ වලට ඔවුන්ගේ කෘතවේදීත්වය පළ කළේ කියලා ජාතික දජය එසෙව්වා. මේ අර්බුදයත් එක්ක අපි නැවත එකිනෙකා වෙනදට වැඩිය සමීප වෙනවා නම් බැඳෙනවා නම් හදවතින් ඒක තමයි වටින්නේ. මේ අර්බුදය එහෙමනම් ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න අපිට පුළුවන් වේවි කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද කොළඹ මම හිතන්නේ ස්ථාන කිහිපයකම අපි දක්න ලැබුණා විශේෂයෙන්ම දැන් මරදාන ප්‍රදේශයේ වතු ප්‍රදේශයේ මහල් නිවාසවල වගේ ඔබ කලින් කිව්ව අර නාවික හමුදාවේ රණවිරුවන්ට යම්කිසි ඒ කියන්නේ හිස්සිට ඇවුලක් වුණා කියන කාර්යය දැන් එවැනි තත්ත්වයක් මත මෙවැනි දේවල් ඉතාමත් වැදගත්. මොකද මොවුන්ගේ ප්‍රතිචාරය ඒ වැසුණු ගම් ඇරුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. ඕන් නිකන් අර අපි ත්‍රස්තවාදයේ පරාජය කියලා ජයග්‍රහණය කරා වගේ 1996 ලෝක කුසල ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කළා වගේ හැඟීමක් තමයි ඔවුන්ගේ සිත් තුළ ඔවුන්ගේ ඒ දර්ශන වලින් ඔවුන්ගේ වටපිටාවෙන් පෙනුනේ දිනුෂ. ඔව්. ප්‍රසාද් ඒකයි අර යුද හමුදාවත්තුමත් කියන්නේ දැන් මේ උපවාස කාලයේදී උදේට බොන කැඳ උදේට දෙන කැඳයක උදෙන්ම හදනවා. ඊට පස්සේ උපවාසය අත්හැරීමේදී පස්සේ දෙන ආහාරවල මේ සියල්ල සපයන්නේ. කියන්නේ මේ සහෝදරත්වය සඳහා මේක තමයි නියම සහජීවනය, මේක තමයි නියම සංහිඳියාව. අභියෝගාත්මක අවස්ථාවකදී අපි ඒක ආශිර්වාදයක් බවට පත් කරගත් බවට සාක්ෂි තමයි මේ. ඇඳිරි නීති බලපත් නැතිව සිරීපාද යන්නා අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපතිතුළු 4ක් අත්අඩංගුවට මේ වෙසක් කාලේ සිරීපාද වඳින්න කියලා යන්න හදන්නේ. අත්‍යවශ්‍ය සේවා කියන බෝඩ් එක දාගත්ත වාහනයක මේක කිසිවිටකත් බෞද්ධකම නෙවෙයි. දිසා 21ක ඇඳිරි නීතිය අද සිට අනිද්දා තෙක් දිනපතා පැය 15ක් නැහැ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන 11 ඇරෙයි. රාජ්‍ය හා පෞද්ගලික ආයතන 11 වෙනිදා ඇරෙයි. 6 සිට 11 වෙනිදා තෙක් දින 5ක් රටටම ඇඳිරි නීතිය. ඒ කියන්නේ අපේ බුද්ධාලම්බන ප්‍රීතිය නිසා වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් වුණත් අගතියට යන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි 6 වෙනිදා ඉඳලා 11 වෙනිදා මේ වෙසක් දවස් කීපය ආවරණය වෙන විදිහට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. දැන් ওই දින පහම ඉතාම වැදගත්. මොකද 11 වෙනිදා ඉඳන් රට යම් ආකාරයකට විවෘත කරලා රාජ්‍යංශේ පෞද්ගලික අංශේ වැඩ කටයුතු ආරම්භ කරනවා නම් ඊට පෙර මම හිතන හොඳ සූදානමක් තියෙනවා. මේ කොරෝනා පාලනය සම්බන්ධයෙන් දැඩි පියවරක් සම්බන්ධයෙන් අපි ඉන්නවා ටිකක් සුබවාදී මට්ටමක. ඒ සඳහා මේ දින පහ ඉතාමත් වැදගත්. මෙහිදී මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාලය තුළදී සහයෝගය ලබා දෙන්න. මොකද ඔබට 11 වෙනිදා සිට සාමාන්‍ය ජන ජීවිතයට ක්‍රමක්‍රමයෙන් මුහු වෙන්න පුළුවන් මේ සහයෝගය හරියට ලබා දුන්නොත්. ඔව්. මෙතෙක් කල් ඒ කියන්නේ රාජ්‍යාංශය රජයේ සේවකයන් සියලු දෙනා වගේම ඔබ සහ මම ඒ කියන්නේ මේ රටේ පුරවැසියන් විදිහට අපිත් කැපකිරීමක් කරා. බොහෝ දෙනෙක් උපරිම දායකත්වය ලබා දුන්නා. අපි මුලින්ට වැඩිය දැන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා. අර සෝෂල් ඩිස්ටන්සින් කියන එක තියාගන්නවා. මේ කැපවීම අපිත් තවදුරටත් තියෙන්න ඕනේ. මොකද තත්ත්වය හොඳයි වාර්තා වෙන විදිහට ලංකාදීපයට විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය කියනවා රජයේ රෝහල් වලින් කොරෝනා රෝගීන් ඉක්ුත් සතියේ ඇවිත් නැහැ. රට පුරා පැතිරීම පාලනය වෙලා. විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මියගේ ප්‍රකාශය සුදිත් හේවා ජූලිගේ වාර්තා කරන්නේ. ඒ අනුව තත්ත්වය යහපත් අතට හැරමින් පවතිනවා. අර බුද්ධ්‍යංශ වාර්තා කරන ආකාරයට මේ වන විට අර ක්ලස්ටර්ස් පොකුරු 31කින් ක්‍රියාත්මක තලයේ පවතින්නේ එක පොකුරක් පමණයි. ඒ පොකුර හොඳින් හඳුනාගෙන පාලනය කෙරෙමින් පවතිනවා. එහෙමනම් මෙතනින් එහාට මේක කියන්නේ මේ රෝගය ව්‍යාප්ත වෙච්ච හැටි අපි දකිනවා. හරියට නිකන් මල් වෙඩි පුපුරන්න වගේ කෙසෙල්වත් ඊට පස්සේ අනෙක් පැත්තෙන් ගත්තාම සුදු ඇල්ල මෙහෙම තනින් තන පුපුරනවා. ඒ කියන්නේ එක්කෙනෙක් තමයි ගිහිල්ලා තව තැනක මේක පතුරවන්නේ. ඒ කෙනා මම වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම වගකීම පැහැර හැරියොත්
මම තමයි ඊළඟ අවදානම සමාජයට ගේන්නේ. ඔබ සූදානම් නෑ ඒක කරන්න කියලා අපි විශ්වාස කරනවා. පොකුරු නිවි ගියේ දිනෝෂ බුද්ධ්‍යංශ නිවැරදිව ක්‍රියාත්මක වෙච්ච නිසා. අද දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත වන්නේ රජයේ කොරෝනා මර්ධනයට මෙහෙම වෙහෙසෙද්දී විපක්ෂීය පිළිණු මැති සභය කැඳවන්න රණ්ඩු කරනවා කියන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයත් එක්ක ඒ අනුව ඊට පිළිතුරු සඳහන් කරන මෙතන මේ ප්‍රකාශයේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා අද දවසේදී කැඳවා තිබෙනවා පරණ පාර්ලිමේන්තුව නියෝජනය කරමු මන්ත්‍රීවරු 225 දෙනාම. හැබැයි මේ වෙනකොට ප්ලොට් සංවිධානය කියලා තියෙනවා සහභාගී වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ අවසාන මොහොතේදී සහභාගී නොවෙන්න තීරණය කළා. ජනතා විමුක්ති පෙරමුණ සමගි ජනබලවේගය මුලින් ඉඳලම කිව්වා ඉන්නේ නැහැ කියලා. කවුරු ආවත් නැතත් අද මේ හමුව පැවැත්වෙනවා. එන්නේ නැති අයගේ තත්ත්වය, එන්නේ නැති අයගේ කතන්දරේ, එහෙම නැත්නම් ඔවුන්ගේ සැබෑ ස්වරූපය දැන් හෙළිදරව් වෙනවා කියලා ග්‍රාමාත්‍යවරයා තමන්ගේ නිවේදනය මගින් සඳහන් කර සිටිනවා. ප්‍රශ්න තියෙන්නේ කොරෝනා මර්ධනය කරගන්න අවශ්‍ය උපදෙස් ලබා දීම නම් ඒකදී එකතු වෙලා වැඩ කරන එක නම් අවස්ථාවක් උදා කරලා තියෙනවා. ඒකට එන්නේ නැත්නම් ඒ ඔබේ විනිවිද භාවය පිළිබඳ ප්‍රශ්නයක් කියලා ග්‍රාමාත්‍යවරයා කියන්නේ. මව්බිම් පුවත්පතට කියනවා අඛිල විරාජ් කාර්යවසම් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අර්ථවත් සංවාදයකට ඉඩක් නැහැ. ඒ නිසා තමයි අපි යන්නේ නැත්තේ කියලා. අර්ථවත් සංවාදයකට ඉඩක් නැහැ කියලා කියන්නේ මේ රැස්වීමට හිටපු පාර්ලිමේන්තු අමාත්‍යවරුන් සියලුම හිටපු මන්ත්‍රීවරුන්ටත් අනිකුත් දේශපාලන නායකයන්ට ඇරයුම් කර ඇති පසුබිමක අර්ථවත් සංවාදයක් පැවැත්විය නොහැකි බවත් එහි වැඩි අවධානය යොමු වී ඇත්තේ පක්ෂ දේශපාලන කෙරෙහි බැවින් රැස්වීම වර්ජනය කරන බව මේ මොහොතේදී තීරණය කරනවා එක්සත් ජාතික පක්ෂය. හැබැයි ඊට කලින් කියලා හිටියා අපි යනවා කියලා. හිටපු මන්ත්‍රී 225ක් ඇඳවීම දෙපිඩි වැඩක් කියලා වාර්තා කර සිටින්නේ, එහෙම නැත්නම් ප්‍රකාශ කර සිටින්නේ රංජිත් මද්දුම් බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා. සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ඔහු කියන විදියට පරණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 එපායයි කියන ස්ථාවරයක ආණ්ඩුවත් ඉහළ විධායකයත් ප්‍රකාශ කරද්දී එම මන්ත්‍රීවරු 225ම කැඳවීමට තීරණය කිරීම දෙබිඩි පිළිවෙතකයි මන්ත්‍රීවරයා නිකුත් කරපු නිවේදනයේ සඳහන් කරනවා. PCR පරීක්ෂණ කඩිනම් කිරීම හා කොරෝනා මර්ධන කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක මෙවලම් ලබා දීම, සහන දීම, දේශපාලනීකරණය කිරීම වැනි කරුණු ගැන රජය නිසි අවධානය යොමු කර නැතැයි සහ මෙවැනි තත්ත්වයක් තුළ අගමැතිවරයා කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වීමට තමන්ගත් තීරණය නොකළ බව, එහෙම නැත්නම් තමන් සහභාගී නොවන බව මේ නිවේදනයේ සඳහන් වෙනවා. එතකොට අර සහන දීම, මෙවලම් ලබා දීම අවශ්‍ය PCR පරීක්ෂණ කඩිනම් කිරීම, කොරෝනා මර්ධන කාර්යසාධනක බලකායේ කාර්යභාරයන් මේවා පිළිබඳව දැනුවත් කිරීම තමයි අද 225ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීමේ අරමුණ උනේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු සියලු දෙනා ගෙනල්ලා මෙන්න මේකයි කරන ක්‍රමවේදය කියන එක පිළිබඳව දැනුවත් කරන්නයි අරමුණ උනේ. හැබැයි එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට සහභාගී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමාවෙන්න ඊට මේ දේශපාලන පක්ෂ සහභාගී වෙන්නේ නැහැ. දැන් ඔවුන් කියන තර්කය තමයි දැන් පරණ පාර්ලිමේන්තුව කැඳවන්න දැන් ව්‍යවස්ථාවෙන් කැඳවන්න බැහැනේ. ඒක බැරිකම තියෙද්දි දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සද්භාවයෙන් තියෙන තත්ත්වය ගැන කියන්න සහ ඔවුන්ගේ අදහස් තියෙනවා නම් ඒවා මොනවද කියලා බලන්න තමයි කැඳවන්නේ. ඉතින් රටේ අගමැතිවරයා දෙවෙනි පුරවැසියා මෙහෙම කැඳවීමක් කරාම ඒකට යන්නේ නැති එක එච්චර හොඳ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී රටක. පොද එක්සත් ජාතික පක්ෂය කලින් යනවා කියලා දැන් කියනවා යන්නේ නැහැ. මම කියන්නේ සමගි ජන බලවේගය යන්නේ නැති නිසාද? ඒතකොට නේද? ඒතකොට ජනතා විමුක්තිවරුන්ට කියනවා අපි යන්නේ නැහැ කියලා. හැබැයි ඔවුන් කිව්වා මොකද්ද මේ සෙල්ලම් පාර්ලිමේන්තුවකට යන්නේ නැහැ. ඒ කියන්නේ කෝම් පිට්ටු හදනද කියලා. ඉතින් මෙහෙමයි දැන් මේ වගේ රට ගැන මේ වගේ හැඟීමක් ඇති කරගන්නව නම් එතකොට ඔය 100% ප්‍රතිශතය නැති වුණොත් ඉතින් සෙල්ලම් පාර්ලිමේන්තුවකට තමයි ඉතින් කොහොමද යන්න වෙන්නේ. එහෙම සෙල්ලම් පාර්ලිමේන්තුවලද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි කොහොම හරි ඡන්දය තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා සටන් පාට ගේන්නේ. අපි විරාමයක් ලබනවා. එතකොට දැන් සංවාදය අපි ප්‍රජාතන්ත්‍රවාදය රකින්නවා ඡන්ද තියන්න දෙන්නේ නැහැ කියන එකද දිනමින වාර්තා කරනවා. පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවක් කළේ නැහැ. හිටපු කතානායක කරු ජයසූරිය කියයි කිසිදු විටක මා විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමක් නොකළා. හැබැයි හිටපු විපක්ෂ නියෝජනය කරපු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට කරපු යෝජනාව ලිපිය කාලෝචිත පියවරක් විදියට කිව්වා විතරයි. ඒ නැතුව පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා කිව්වේ නැහැ. ලංකාදීපේ වාර්තා කරනවා රජයේ නිවාඩු දිනවල නාම යෝජනා බහර ගැනීම මැකෝ නීතිපතිගෙන් අසයි කියලා සිරස්සලේ කිව්වම කතන්දරේ මොකද්ද කියලා ඔබට පැහැදිලි වෙනවා. ඒකට මැතිවරණ කොමිසමේ තියෙනවනේ යම්කිසි අර්බුදයක් මත කීපයක් අපි දන්නා කවුද මත වපුරන්නේ කවුද කියලා.
නැත්තම් මුලදී දැන් මැතිවර කොමිසම තීන්දුව කරා මාර්තු 16 17 18 19 නාම යෝජනා බාර ගන්න මහලේකම් කාර්යාලයට අවසර ලබා දුන්නා දිස්ත්‍රික් කාර්යාලවලට. ඒතකොට එහෙම තත්ත්වයක් මැකෝ අරගෙන පස්සේ දැන් කියන මෙහෙම දෙයක් කියනවා කියද්දි අර පක්ෂ නායකයින්ගේ හමුවීම් වලදී නැත්තම් ලේකම්වරු පක්ෂවල කියනවා නාම යෝජනා සම්බන්ධයෙන් ගැටලුවක් නැද්ද කියලා. එතකොට අර කියන අර ඉන්න පුජ්‍යලයා දන්නෝනේ අකුරු දෙකේ පුජ්‍යලයා යම් යම් ප්‍රශ්න මතු කරනවා. එතකොට මැකෝ කියනවා මම නීති විද්‍යාව ළඟට යනවා කියලා. ඕක තමයි මේකේ ඇතුල් කතාව. ඔව්. එහෙමනම් ප්‍රසාද් ඔය එක්කම කියන්න පුළුවන් මේ ප්‍රසාද් මව්බිමට වාර්තා කරන නාම යෝජනා ප්‍රශ්නයක් මේ මාසයේ මතු කිරීම හාස්‍යයට කරුණක් කියලා දේශ ජනාධිපති නීතිඥ සී.ආර්. සිල්වා මහත්මයාගේ ප්‍රකාශය. ඔව් ඔහු කියන්නේ මෙහෙමයි දැන් අපි විමසුවම ඔහු කියන්නේ දැන් නිවාඩු දෙන දැන් මේ නාම යෝජනා කැඳවීම සහ මැතිවරණ ප්‍රකාශ කරනකොට මාර්තු 17 19 කියලා නිවාඩු දවස් කියලා ප්‍රකාශ වෙලා නැහැනේ. කොරෝනා එනවයි කියලාවත් නැහැනේ. එතකොට මාර්තු 17 18 යන දින 3 රජයෙන් ඒ වෙලාවේ තිබුණු තත්ත්වයෙන් මත නිවාඩු දින ප්‍රකාශ කළත් අත්‍යවශ්‍ය රාජකාරී සිදු වුණා. ඒ අනුව තමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කිව්වේ නාම යෝජනා බාරගෙන අවසන් කටයුතු කරන්න කියලා. ඒ සම්බන්ධයෙන්. ඉතින් නාම යෝජනා බාර දීමේදී යම්කිසි ගැටලුවක් වුණා නම් දේශෝද මෙතෙන්දී අපි බලපාන අරමුණ. දැන් අරමුණ ප්‍රධාන අරමුණ නාම යෝජනා බාර දෙන්න නම් නාම යෝජනා බාර දීම සඳහා යම්කිසි ගැටලුවක් වුණා නම් මේවා වහලා අන්න ප්‍රශ්නයක් එනවා. එතෙන්දී මාර්තු 19 වෙනිදා දහවල් 12ට තමයි විරෝධතා මතු කරන්න ඕන කාලේ. ඒ වෙලාවේ කිසි දෙයක් මතු කරේ නැහැ. මතු කරන්නේ නැතුව දැන් කියනවා දැන් මෙහෙම වෙලා ගියන් අපි කියමු දිනුෂ දැන් කොරෝනා ප්‍රශ්නයක් නැත්තම් අප්‍රේල් 25 ඡන්ද තියලා ඉවරයිනේ. එහෙනම් මේ නාම යෝජනා ගැන ප්‍රශ්නයක් කියන්නේ නැහනේ. දැන් මතු කරන්නේ ඇයි? ඉතින් අර කියන්නේ මෙහෙමනේ දැන් පාර්ලිමේන්තුව කැඳවීම අවලංගු කරන්න කියලා කියනවා. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියනවා. එතකොට අර ජනාධිපති ගැසට් නියෝජන අවලංගු කරන්න කියලා මේ එකක්වත් වෙන්නේ නැතිකොට දැන් හොය යනවා ඇතම් බංකොලොත් දේශපාලන පක්ෂ කොහෙද එල්ලෙන්නේ කියලා. මෙන්න පොටක් අල්ලගන්න try එකක් දෙනවා. නමුත් ඒක නීතිය අනුව හරියන්නේ නැහැ කියලා හිටපු මේ කියන්නේ නීති සංගමේ සභාපති හිටපු සභාපති සහ ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහත්මයා පෙන්වුම් කරලා දෙනවා. ඔව්. ඒ අතරේ උදේ ගම්මන්පිල මහත්මයා නීතිඥ උදේ ගම්මන්පිල මහත්මයා කියනවා නිවාඩු දිනක ඡන්දය තියන්න බැරි නමුත් නාම යෝජනා ගන්න බැරි කමක් නැහැ කියලා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 2 වගන්තියේ රෝමානු 2 වගන්තිය අනුව උපුටා දක්වමින් ඔහු කියා සිටින්නේ නාම යෝජනා ගන්න බැරි කතාවක් කියන්නේ නැහැ. ඡන්දය තියන්නයි පොය දවසක හරි රජේ නිවාඩු දවසක හරි බෑ කියලා මැතිවරණ පනත කියන්නේ කියලා. කොහොමුණත් දිනමින වාර්තා කරනවා මනාප අංක ප්‍රසිද්ධ කිරීම අවලංගුයි කියලා අද 4 වෙනිදාට තමයි නියමිතව තිබුණේ මනාප අංක ප්‍රකාශයට පත් කරන එක. මැතිවරණ කොමිසම මේ තීරණයට එළඹ තිබෙන්නේ ඒ කියන්නේ නාම යෝජනා සඳහා නාම යෝජනා බාරගත්තන් පස්සේ මනාප අංක අද නිකුත් කළොත් ඊට පස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වෙනවා. එහෙම වුණොත් මේ කොරෝනා මර්ධන වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා මනාපංක නිකුත් කිරීම අවලංගු කිරීමට තීරණය කර බව තමයි වාර්තා කරන්නේ. දැන් කාලයකට මැතිවරණයේ කල් දායි ඒ අනුව තමයි නැවතත් මනාපංක නිකුත් කරන දිනක් ප්‍රකාශයට පත් කරන්නේ. දිනමිනුත් කියනවා ජනාධිපති රාජ්‍ය මාධ්‍යයට නිදහස දුන්නා. ඇමති ආචාර්ය බන්දුල ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනේදා කියයි කියලා වාර්තා කර සිටිනවා අද දිනමින පුවත්පත. මේ කාරණාවට අපිටත් ඕනනම් සාක්ෂි දෙන්න පුළුවන් කිසිදු බලපෑමක් රාජ්‍ය මාධ්‍යවලට එල්ල වෙන්නේ නැති බවට. බස් දුවන්න ඉන්ධන සහනය දෙන්න කියලා බස් ගැමුණු රජයෙන් ඉල්ලයි කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. බස් ගැමුණුට මිස්ට ගැමුණු වෙන්න තිබිච්ච අවස්ථාව මගහැරගත්තා වගේ දැනෙන්නේ. සහනයක් දීලා තියෙනවනේ කල්බදු ලීසින් ගෙවීමේ සහනය ලබා දෙන්න මාස 6කට පමණ බස් වලට. ඒකට එවැනි සහනයක් ලබා දීලා තිබ්බේ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් අවස්ථාවක් නේ. ඉතින් අර මස් රාත්තල මිලියනක වැරදි දිනෝෂ මේ අවස්ථාවේ. ඔව්. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තමන්ගේ සහකාරියට තමන්ගේ පෙම්වතියට ලැබුණු පුතාට නම දානවා. ඒ නම දාද්දී නිකොලස් කියන නම දාන්නේ තමන්ට මරණයෙන් ගැලවෙන්න උදව් කරපු වෛද්‍යවරුන් දෙදෙනාට කරන ගෞරවයක් විදියට එහෙමයි ඒ රටවල දේශපාලනඥයෝ මේ COVID-19 වසංගතයට එරෙහිව සටන් කරන සෞඛ්‍ය බලධාරීන්ට සුවවිරුවන්ට හෙදවිරුවන්ට සලකන්නේ. හැබැයි එහෙව රටේ එහෙම වුණාට මේ රටේ එහෙම නෑ. සැක සංකා දුරු කරමින් කිම් ජොන් උන් යලි කලෙලි බසී කියලත් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මව්බිමේ ඇතුළු පිටුවක තිබුණ තවත් කාරණාවක් ඒ තමයි නිරත දිග මෞසම සක්‍රිය වීමත් සමග 2018ට සමාන මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි කියලා රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරුවරයා කරන ප්‍රකාශයක්. මේකත් එක්ක අපි අවසන් කරන්නේ අර නාවික හමුදාපතිතුමා කියපු කතාව. ඒ කියන්නේ ඊළඟ ගංවතුර ආවත් මේ කියන විදිහට 2018 වගේ දරුණු ගංවතුරක් ආව වුණත් නැවත වතාවක් නාවික හමුදාව පිණිස ඒ වගේම දිනුෂ දැන් අපි දන්නවා මානව හිමිකම් කොමිසමනේ ජිනීවා. දැන් ජිනීවා වලට යම්කිසි කට්ටියක් කේලම් කියන යනවා නම් ඊළඟ පාර ආපහු මේ රණවිරුවන් ගැන කේලම් කියයිද දන්නේ නැහැ නේද අපේ රණවිරුවන් ගැන. උණපුරුකේ දැම්මත් බලුවලිගේ ඇදාරින්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. අපි නැවත
හෙට හමුවෙමු. ඔබට සුබ දවසක්. නිරෝගීමත් දවසක්.